හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය තුලදී අපට හමු වන මේ 13 වසරේ ඒකක. ඒ යටතේ අපි කතා කරන්නේ 13 වන ඒකකය පෝෂණ විද්‍යාව සහ ආහාර තාක්ෂණය. ඒ යටතේ අපි කතා කරන්න යන පාඩම තමයි දරුවනේ ආහාර ඇසුරුම්කරණය සහ ආහාර ලේබල් කිරීම. ඉතින් ඇත්තටම මේක තමයි දරුවනේ මේ පෝෂණ විද්‍යාව සහ ආහාර තාක්ෂණය යටතේ හමු වන අවසානම පාඩම වන්නේ. ඉතින් ඒ නිසා බොහෝ පොඩියෙන් මේ ඒකකයේදී ගොඩක් අපිට සම්බන්ධ වන දේවල් පොඩ්ඩක් නිකං ආවර්ජනයක් කරගෙන නැත්නම් පොඩ්ඩක් අපි මෙතනට එන්න කලින් මොන වගේ සංකල්ප ටිකක් තිබ්බොත් හොඳයිද කියලා පොඩ්ඩක් අපි සලකා බලලා ඒකකේ නැත්නම් පාඩම ආරම්භ කරමු. ආහාර ඇසුරුම් කරන්නේ ඉන්න කලින් අපි කතා කර හිටියේ දරුවනේ මෙන්න මේ වගේ සංකල්ප ගැන. අපි කිව්වා මිනිස්සු ආහාර කියලා જાතියක් පරිභෝජනය කරනවා කියලා. මේ ආහාර කියන්නේ ළමයි පෝෂක එකක්. එහෙම නැත්නම් ගණනාවක් අඩංගු ඒගොල්ලන්ට ජීර්ණය හා අවශෝෂණය කරන්න පුළුවන් කැමට ගන්න පුළුවන් දේවල් කියලා. එතකොට මේ යටතේ ආහාර මගින් ලබා ගන්න මොනවද එහෙනම් ළමයි? පෝෂක. ආහාර කියන දේ ගැන පොඩි අවබෝධයක් තියෙනවා වගේම ඊළඟට ඔයා දැනගන්න ඕන දේ තමයි දරුවෝ පෝෂක කියන්නේ කාටද? මේ ආහාර වලින් ලබා ගන්නේ මේ පෝෂක කියන જાතිය තමයි. පෝෂක කියලා කියන්නේ ආහාර වල අඩංගු වන ජීර්ණය හා පරිවෘත්තය තුළින් අවශෝෂණයට ලක්වන සංඝටක වෙනවා. මේවා නියමිත විදිහට නියමිත ප්‍රමාණයෙන් ලබා ගන්න එක තමයි අපි මානව පෝෂණ යටතේ කරන්න යන්නේ. එතකොට ළමයි මේ පෝෂක කියන જાතිය අවශ්‍ය වන ප්‍රමාණය ඒ වගේම වැදගත්කම මත ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. එකකට කියමු මහා පෝෂක කියලා. සාපේක්ෂව වැඩි ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ප්‍රධාන ක්‍රියාවන් ගණනාවක් කරනවා. තව කට්ටියකට කියමු ශුද්‍ර පෝෂක කියලා. සාපේක්ෂව සුළු ප්‍රමාණ වලින් තමයි වැදගත් වෙන්නේ. සිදු කරන ක්‍රියාව මහා පෝෂක තරම්ම ඉතින් ප්‍රමුඛ නැහැ. ළමයි මේ යටතේ මහා පෝෂක ප්‍රධාන කාණ්ඩ තුනක් අපිට හම්බ වෙනවා. කවුද? කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ඒ වගේම ළමයි ප්‍රෝටීන. ඒ වගේම ශුද්‍ර පෝෂක ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි විටමින, අනික තමයි ළමයෝ ඛනිජ ලවණ. අපි මෙතෙන්දි කරන්නේ සරල සලකා බැලීමක් නිසා මේ ගැන මේ දිගින් දිගටම කතා කරන්නේ මේ අර අවසාන පාඩම නිසා මම පොඩ්ඩක් මතක් කරනවා ඔයගොල්ලන්ට මොන වගේ සංකල්ප ටිකක් දැනගත්තොත්ද අපිට මෙතෙන්ට එන්න පහසු කියන්නේ. හරිද? ඊළඟට අපි කිව්ව දෙයක් තිබුණා මේ පෝෂක වලට අමතරව පෝෂක නොවන හේත් ආහාර වල අඩංගු වන තවත් සංඝටක වර්ග දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි ජලය කියලා කියන්නේ. අනික එක්කෙනා තමයි ළමයෝ කෙඳි හෙවත් තන්තු කියලා කියන්නේ. මේ දෙන ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. ඊළඟට දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ළමයෝ මේ දුෂ්පෝෂණය කියන්නේ? ඉතින් මේ යටතේ මේගොල්ලෝ අඩංගු ආහාර, මේගොල්ලෝ කරන ක්‍රියා ආදී දැනගන්න ඕන. දුෂ්පෝෂණය කියන්නේ බොහොම සරලව කියන්න පුළුවන් ළමයි වැරදි ආකාරයට සිදුවන පෝෂණය. පෝෂණය හරි විදිහට සිද්ධ වෙනවා නම් ගැටලුවක් නැහැ. හරි විදිහට නොවි වැරදි විදිහට වෙනවා නම් එතන තියෙනවා දුෂ්පෝෂණය. දුෂ්පෝෂණයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ළමයෝ මන්ද පෝෂණය. අනික තමයි ළමයි අතිපෝෂණය. විශ්වාස කරන්න අද වෙද්දි මේ ගැටලු දෙකම අපේ රටේ තියෙනවා. අතිපෝෂණය හෙවත් අධිපෝෂණය. ළමයි මේ යටතේ හමුවන මන්ද පෝෂණයේදී සිද්ධ වෙලා තියෙන්නේ යම් පුද්ගලයෙකුට දීර්ඝ කාලීනව ආහාර මගින් ලැබෙන්න ඕන පෝෂක හා ශක්තිය නියමිත ආකාරයෙන් නොලැබීම. එක්ක පෝෂකත් නැහැ, එක්ක ශක්තියත් නැහැ. එහෙම නැත්නම් මේ දෙක අතර අනුපාතයත් හොඳ නැහැ. මේ මගින් ඇති වෙන්න පුළුවන් විවිධ මන්ද පෝෂණ ගැටලු තියෙනවා. එකකට අපි කියනවා ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණය හෙවත් ප්‍රෝටීන් එනර්ජි මැල්නියුට්‍රිෂන්. තව එකක් හම්බ වෙනවා කොෂියර් කෝර්.
තව එකක් තියෙනවා ළමයි මැරස්මස්. ඊළඟට හම්බ වෙනවා ළමයෝ යකඩ ඌනතාව. ඒ වගේම හම්බ වෙනවා විටමින් A ඌනතාව. ඒ වගේම හම්බ වෙනවා අයඩින් ඌනතාව. ඒ වගේම හම්බ වෙනවා ෆ්ලුවරින් ඌනතාව. අනික් අතට අධිපෝෂණය යටතේ හම්බෙන ගැටලු තමයි ළමයෝ මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ලබා ගන්නවා. මේ මගින් ඒගොල්ලන්ගේ දේහවල ඇතිවන පුළුවන් තත්ත්වයක් තමයි ළමයෝ ස්ථූලතාව. මෙන්න මේ ස්ථූලතාව කියන BMI අගේ නැත්තම් දේහ ස්කන්ධ දර්ශකය නියමිතගේ ඉක්මවා යනවත් එක්ක විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා. මේ මගින් සුලභව ඇතිවන තත්ත්වයට අපි කියනවා ළමයි බෝ නොවන රෝග කියලා. මේවා කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. නමුත් මේ රෝග උදාහරණ හෘදයාබාධ, දියවැඩියාව මේවා ගැන පොඩි අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඊළඟට අපිට වැදගත් සංකල්පයක් තිබුණා. ඒකට අපි කියවන්න පටන් ගත්තා ආහාර නරක් වීම කියලා. යම් ආහාරයක් පරිභෝජනයේට යෝග්‍ය තත්වයෙන් බැහැරවීම හා එහි ආරක්ෂාව නැතිවීම හෝ මේ දෙකේම එකතුව. ඇයි ආහාර නරක් වෙන්නේ? මේකට බලපාන කරුණු හේවත් සාධක තිබුණා. ආහාර නරක් වීම කෙරෙහි බලපාන සාධක අපි ප්‍රධාන ආකාර තුනකට බෙදනවා. භෞතික සාධක, රසායනික සාධක හා ජෛවීය සාධක විදිහට. මෙන්න මේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් තියාගන්න වෙනවා. භෞතික සාධකයට තේ වැඩි උෂ්ණත්වයේද නැත්නම් උෂ්ණත්වයේද, තෙතමනයේද, එහෙම නැත්නම් කාලයේද, යාන්ත්‍රික හානියද, අපමිශ්‍රකාරකද, රසායනික සාධකයට තේ pH අගයේද, එන්සයිම්ද, ජෛවීය කාරකයට තේ මහා ජීවීන්ද, ක්ෂුද්‍ර ජීවීන්ද ආදී වශයෙන්. ආහාර නරක වීම වුණොත් ලෝකේ ආහාර හිඟයක් ඇති වෙනවා. මේක වළක්වන්න යොදා ගන්න උපක්‍රමයට අපි කීවා ආහාර පරිරක්ෂණය කියලා. කිසියම් ආහාරයක පෝෂණ ගුණය, වර්ණය, පැහැය, රසය වැනි ලක්ෂණ වලට බලපාන ගුණාත්මය ආරක්ෂා කරමින් නැත්නම් කෘත්‍රිමව ආරක්ෂා කරමින් ඒ ආහාරය අපි හොඳින් නාස්තිය අවම කරලා පරිහරණය කළොත් රැකගත්තොත් ඒකට අපි කිව්වා ආහාර පරිරක්ෂණය කියලා. ඒතර ආහාර පරිරක්ෂණය කරන්නේ කොහොමද? මේකට යොදාගත්ත අපි පරිරක්ෂණ ක්‍රම. මේ පරිරක්ෂණ ක්‍රමත් ළමයෝ ප්‍රධානාකාර තුනකට තමයි බෙදා ගන්න පුළුවන්නේ. සමහර ඒවාට කීවා අපි භෞතික පරිරක්ෂණ ක්‍රම කියලා. වැඩි උෂ්ණත්වය යොදා ගන්නවා, අඩු උෂ්ණත්වය යොදා ගන්නවා, ආහාර වේලනවා, සාන්ද්‍රීකරණය කරනවා, එහෙම නැත්නම් ප්‍රකිරණය නැත්නම් ප්‍රවිකිරණය ආදී දේවල් කරනවා. ඒ වගේම ආහාර පරිරක්ෂණය යටතේ රසායනික ක්‍රම හම්බ වුණා. මේ යටතේ අපි කළේ ආහාර වලට රසායනික පරිරක්ෂක එකතු කළා. රසායනික පරිරක්ෂක ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි සම්භවයේ මත ස්වභාවිකද, කෘත්‍රිමද නැත්නම් ක්‍රියාකාරීත්වයේ මත. තුන්වෙනිවා අපි ජෛව පරිරක්ෂණ ක්‍රම. මේ යටතේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවකින් තමයි ආහාර පරිරක්ෂණය කළේ. උදාහරණ පැසවීම. පැසවීම ආකාර තුනක් වුණා. මධ්‍යසාර පැසවීම, ලැක්ටික් අම්ල පැසවීම හා ඇසිටික් අම්ල පැසවීම. ඉතින් ඕවා කතා කළාට පස්සේ අපිට හම්බ වුණා ළමයි මේ ආහාර කර්මාන්තය තුල හමුවන නියුට්‍රියන්ට්ස් ඒවත් නව ප්‍රවණතා. අපි කතා කළා ඊළඟට ආහාර කර්මාන්තේ නැත්නම් අපි දැනගෙන ඉන්න ඕන ආහාර කර්මාන්තේ නව ප්‍රවණතා. මේත කාලේ ඉඳලා ආහාර කර්මාන්තය තුල ඇතිවෙමින් යන දේවල්. අපි කිව්වා යම් ආහාරයක් ස්වરૂපය වෙනස් කරලා වෙනදට ඉදිරිපත් කිරීම ආහාර විවිධාංගීකරණය වුණා. එහෙම නැත්නම් සාමාන්‍ය උෂ්ණත්වය හා උෂ්ණත්වය යටතේ ආහාර සකස් කරනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයක් රසායන ද්‍රව්‍ය එකතු කරනවා. අපි කිව්වා ආහාර සැකසීම කියලා.
හැබැයි යොදා ගන්න උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩි. යොදා ගන්න රසායන ද්‍රව්‍ය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි නම් අපි කිව්වා අධි සැකසීම කියලා. මේකේ තව පැත්තක් තිබුණා. નિયમિત ප්‍රමාණයටත් වඩා ගොඩාක් අඩුවෙන් ආහාර සැකසීමක්. මේකට අපි කිව්වා ආහාර අවම සැකසීම කියලා. මෙන්න මේවා අපි දැක්කා ආහාර කර්මාන්තයේ තියෙන නව ප්‍රවණතා විදිහට. ඊළඟට අපිට වැදගත් වුණා මේ ආහාරවල තියෙන ගුණාත්මය හා ප්‍රමිති පිළිබඳව අවබෝධය. අපි කතා කළා ආහාර ගුණාත්මය හා ඒ පවතින ප්‍රමිති පිළිබඳව. මේ යටතේ ආහාරයක පවතින ප්‍රමිතිය අපිට හරි වැදගත් වුණා. ආහාරයක අඩංගු විය යුතු දේවල් අවමගයට වඩා වැඩිපුරවත් අඩංගු වෙන්න ඕන. අඩංගු නොවිය යුතු දේවල් උපරිමගයට වඩා අඩුවෙන් අඩංගු වෙන්න ඕන. මෙන්න මේකට අපි කිව්වා ආහාරයක ප්‍රමිතිය කියලා. මේ ප්‍රමිතිය ආකාර දෙකකට බෙදාගත්තා. එකකට කිව්වා සිස්ටම් ස්ටෑන්ඩඩ්ස් එවත් පද්ධති ප්‍රමිතීන් කියලා. මේ පද්ධති ප්‍රමිතීන් කියලා කිව්වේ ළමයි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපේ රටේ නඩත්තු වන ප්‍රමිතීන් වුණා. මෙයාට හම්බ වෙන්න පුළුවන් HACCP ප්‍රමිතීන්, GMP ප්‍රමිතීන්, GAP ප්‍රමිතීන්. අනිකට අපි කිව්වා ළමයි භාණ්ඩ ප්‍රමිතීන්. නිමැවුම් භාණ්ඩයේ ප්‍රමිතිය ගැනයි කතා කරන්නේ. මෙයාට හම්බ වෙන්න පුළුවන් ISO ප්‍රමිතීන්, එහෙම නැත්නම් SLS ප්‍රමිතීන්. ඒතකොට ළමයි මේ අපි ආහාර අංක 13 පෝෂණ විද්‍යාව සහ ආහාර තාක්ෂණය කියන පැකේජය තුල මෙන්න මේ සංකල්ප ගැන අවබෝධයක් තියෙන්න ඕන. මීට කලින් අපි කතා කරන්නේ 7 වෙනි පාඩම. මීට කලින් සාකච්ඡා විය යුතු පාඩම් 6 තුලදී මෙන්න මේ අවබෝධය ලබා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මම කියන්නේ නැහැ මේ අවබෝධය අනිවාර්යෙන්ම අවශ්‍යයි කියලා අංක 7 අපි දැන් කතා කරන පාඩම තේරුම් ගැනීමට. නැත්තම් අනිවාර්ය අංගයක් කියලා. නමුත් දැනගන්න මේ කොටස සලකා බලා තිබුණොත් ඔබට මේ පාඩම වඩා හොඳින් තේරෙනවා. අපි කතා කරන්න යන්නේ මෙබඳු පරිචයක් පවතින ආහාර සම්බන්ධ ක්‍රියාවක් වන ආහාර ඇසුරුම්කරණය හේවත් ෆුඩ් පැකින් ගැන. දැන් අපි කියන්නේ නැහැ දරුවනේ අනිවාර්යෙන්ම මෙම පාඩම තේරුම් ගන්නට මේක හරහා ගමන් කළ යුතුයි කියලා. නමුත් මේක අවසාන පාඩම නිසා අපි මේ සංකල්ප ටික වටහා ගත්තොත් මේක වඩා පහසු වෙනවා. අපි කතා කරන්නේ ආහාර තාක්ෂණය යටතේ ආහාර සකස් කළා, කල් තියාගත්තා, ගුණාත්මය ගැන කතා කළා, අඩංගු පෝෂක ගැන කතා කළා. දැන් අවසානයේ මොකද්ද කරන්න යන්නේ? මේක ඇස්තුරුම්ගත කරලා, ලේබල් ගත කරලා වෙළඳපොළට දාන්න. ලේබල් ගත කරන්න, ඇසුරුම්ගත කරන්න ආහාර නිපදවන්න එපායයි. ඒ නිපදවීමට අදාළ සංකල්ප ටික තමයි දරුවෝ මම මේ නිකම් මතක් කළේ. ඔයගොල්ලෝ එතකොට දැන් අඳුම ගානේ මම මේ ඉදිරිපත් කරපු මේ සැකිල්ල තේරුම් ගත්තනම් දැනගන්න ආහාර නිෂ්පාදනය කියන්නේ නිකම්ම ඇසුරුම් කරන එකවත් ලේබල් ගහන එකවත් නෙමෙයි. ඒක පසුපස දෙවැන්ත කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරයේ තියෙන පියවර තමයි අපි කතා කළේ. ආහාරයක් හදද්දී ඒකේ අවශ්‍ය පෝෂක අවශ්‍ය විදිහට තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක පරිභෝජනයෙන් තේරුමක් නැහැ. එතකොට ඒක හරියට පරිභෝජනය කරේ නැත්නම් වෙන්න පුළුවන් දේවල් ඌනතා ගැන දැනගන්න ඕන. ඒක නරක වෙන හැටි දැනගන්න ඕන. ඒක වළක්වන හැටි දැනගන්න ඕන. මේ කර්මාන්තයේ තියෙන අලුත් ප්‍රවණතා දැනගන්න ඕන. ඒ වගේම දැනගන්න තමා නිපද වූ ආහාරයක තියෙන නැත්නම් තිබිය යුතු ගුණාත්මය ප්‍රමිතිය මොන වගේද? මේ පෝෂක තියෙනවා වගේම ගුණාත්මයක් තියෙන්න ඕන. ඒ වගේම වර්තමානයේදී මේ නිපදවන ආහාර කර්මාන්තය තුල මොන වගේ අලුත් දේවල්ද තියෙන්නේ? මේවා ගැන අවබෝධ කරගත්තොත් තමයි අපට ඇසුරුම් කිරීමක් ගැන කතා කරන්න. හොඳයි. අපි එහෙනම් එමු ආහාර ඇසුරුම්කරණය පිළිබඳව දල කතාවකට. ආහාර ඇසුරුම්කරණය යම් ආහාර නිෂ්පාදනයක් නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට පරිභෝජනය කරන අවස්ථාව තෙක් විද්‍යාව, කලාව හා තාක්ෂණය මත පදනම්ව එහි ගුණාත්මක බව ආරක්ෂා වන පරිදි ආකර්ශනීය ලෙස තොරතුරු සපයමින් අවම පිරිවැයකින් හැසිරවීමට උපකාර වන ක්‍රමයක්.
මේක ටිකක් දිග අර්ථ දැක්වීමක්. මෙන්න මේ අර්ථ දැක්වීමේ තියෙන සමහර සංකල්ප අපට වැදගත් වෙනවා ළමයි. නිකන් හිතන්න එපා ආහාරයක් දැවටුමකින් ඔතන එක නැත්නම් රැප් කරන එක ආහාර ඇසුරුම් කරන්නේ කියලා අපි වර්තමානයේ කියන්නේ නැහැ. ආහාරයක් හදපු වෙලේ ඉඳලා පාවිච්චි කරන අවස්ථාව දක්වාම මේ ඇසුරුම තියෙන්න ඕන. මේ ඇසුරුමේ තියෙනවා කිසියම් විද්‍යාත්මක පැත්තක්. විද්‍යාත්මකව මේ ඇසුරුමකින් ඒ අවශ්‍ය ආහාරයේ ගුණාංග ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම කලාව ඇසුරුම කියන එක පාරිභෝගික ආකර්ෂණය ලැබෙන විදිහට බොහොම කලාත්මකව අලංකාරව සෞන්දර්යාත්මකව තියෙන්න ඕන. ඒ වගේම මේ විද්‍යාව කියන දේ ප්‍රායෝගිකව භාවිතා වෙලා එහෙම නැත්නම් තාක්ෂණයේ මත පදනම්ව තියෙන්න ඕන. දැන් කියන්න පුළුවන් විද්‍යාව යටතේ ශුද්‍ර ජීවී විද්‍යාවක් තියෙනවා. ඒ යටතේ බැක්ටීරියාවන් ඉන්නවා. අපි දන්නවා බැක්ටීරියාව කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මොනරාවන් ඒගොල්ලන්ගේ ලක්ෂණ තියෙනවා. හැබැයි තාක්ෂණය යටතේ කරන්නේ මොකක්ද? ඒ බැක්ටීරියාවන් පිළිබඳ දැනුම ප්‍රායෝගිකව භාවිතා කරලා කොහොමද බැක්ටීරියාවන්ගේ ආසාදන ආක්‍රමණ වලින් වැළැක්වෙන විදිහට ඇසුරුම නිර්මාණය වෙලා තියෙන්නේ. විද්‍යාව මගින් කරන්නේ යම් තොරතුරු ඉදිරිපත් කරනවා. තාක්ෂණය මගින් මේ තොරතුරු ප්‍රායෝගිකව භාවිතා කරනවා. ඒ වගේම ආහාරයේ ක්වොලිටි එක හේවත් ගුණාත්මක බව ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම පාරිභෝගිකයාව ඇද බැඳ ගන්න ඕන. මොකද වෙළඳපොලේ තරඟයක් තියෙනවා. ඒ තරඟයේදී පාරිභෝගිකයා එන්න අපේ ආහාර වර්ගයේ මිලදී ගන්න කියලා ඔව්ව ආකර්ෂණය කරගන්න ඕන. ඒ වගේම අපිට පුළුවන් මේ ඇසුරුම මත යම් යම් දේවල් මුද්‍රණය කරලා ලේබල් කරනවා කියන්නේ ඒක තමයි. ඇසුරුම මත යම් යම් දේවල් මුද්‍රණය කරලා තොරතුරු සපයන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අද අපි කතා කරන්නේ වාණිජ්‍ය ලෝකයේ ගැන රුපියල් 7 වැදගත් වෙනවා. අවම පිරිවැය කියන්නේ වියදම මේක වෙලා තියෙන්න ඕන. ආහාරයේ හසුරුවන්නේ කියන්නේ ප්‍රවාහණය කරන්න, ගබඩා කරන්න, පරිහරණය කරන්න, හැන්ඩල් කරන්න හසුරුවන්න උපකාර වන ක්‍රමයක් නැත්නම් දෙයක් තමයි ආහාර ඇසුරුමක් කියන්නේ. එහෙනම් ආහාර ඇසුරුමකින් නිෂ්පාදනයේ ඉඳලා පරිභෝජනයේ දක්වා ආවරණය වෙනවා. ඒ වගේම ඇසුරුම තුළ විද්‍යාත්මක එකඟතාවක් තියෙන්න ඕන, කලාත්මක එකඟතාවක් තියෙන්න ඕන, තාක්ෂණික එකඟතාවක් තියෙන්න ඕන. මේ මත පදනම්ව ආහාරයේ ක්වොලිටි එකේවත් ගුණාත්මය ආරක්ෂා වෙන්න ඕන. පාරිභෝගිකයාගේ කැමැත්ත හේවත් ආකර්ෂණය දිනා ගන්න ඕන. ඔහුට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ඕන. ඒ වගේම වියදමත් අඩු වෙන්න ඕන. මේ ඔක්කොම තියෙන ව්‍යුහයක් තමයි ආහාරයක ඇසුරුමක් නැත්නම් ෆුඩ් පැක් එකක් කියලා අපි කියන්නේ. නැත්නම් මේ ක්‍රියාව තමයි ආහාර ඇසුරුම් කරණය කියලා අපි කියන්නේ. එතකොට අන්න ඒ ලක්ෂණ සහිතව කිසියම් ආහාරයක් ඇසිරීමට යොදා ගන්නා බහලුමක් අපි කියනවා කන්ටේනර් එකක් කියලා. පාරේ යන්නේ නෙමෙයි ළමයෝ. කන්ටේනර් එකකට අපි කියනවා ආහාර ඇසුරුමක් කියලා. මේකේ කිසියම් ආකාරයක බහලුමක්. හැබැයි මේ බහලුම තුළ අර කිව්ව ලක්ෂණ තියෙන්න ඕන. විද්‍යාව තාක්ෂණයේ කලාව තියෙන්න ඕන. ගුණාත්මය ආරක්ෂා කරන්න ඕන. පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න ඕන. ඒ වගේම පිරිවැය අවුම් වෙන්න ඕන. ඒවා තියෙන බහලුමක් නිකම්ම මල්ලක් කඩදාසි කෑල්ලක් නෙමෙයි. එහෙම එකක් තමයි ආහාර ඇසුරුමක් කියලා අපි කියන්නේ. තේරුණාද දරුවනේ? ඇයි අපි ආහාර ඇසුරුම් කරන්නේ? එහෙම නැත්නම් කෙනෙක් අහන්න පුළුවන් කුමක්ද ආහාර ඇසුරුම් කරන්නේ තියෙන වැදගත්කම? එකක් තමයි ළමයෝ ආහාර නිෂ්පාදනයේ ඉඳලා පාරිභෝගිකයා දක්වා ඒක ගමන් කරනවා. ගමන් කරද්දී ඒකේ තියෙන ක්වොලිටි එක ගුණාත්මක බව ආරක්ෂා කරන්න ඕන. අපි හිතමු කිසියම් ආහාරයක් කර්මාන්ත ශාලාවකින් එළියට දානවා. මේ තියෙන ආහාර කර්මාන්ත ශාලාව. ළමයි මේ කර්මාන්ත ශාලාවෙන් එළියට දාන ආහාරය පාරිභෝගිකයා වෙත ගමන් කරන්නේ සෑහෙන දුරක් භෞතිකව ගෙවාගෙන. මේ දුර ගමන් කරද්දී විවිධ තත්ත්වයන් විවිධ පරිසර තත්ත්වවලට මේක ලක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ලක් වුණා කියලා වෙනසක් වෙන්න බෑ.
මේක පාරිභෝගිකයා වෙත ළඟා වෙනකොටත් හැකිතරම් දුරට මේ ක්වොලිටි එක හේවත් ගුණාත්මය ආරක්ෂා වෙලා තියෙන්න ඕන. ඒක ආහාර ඇසුරුම් කරණයේ තියෙන වැදගත් අංගයක්, මූලික අවශ්‍යතාවක්. පුළුවන් නම් ෆැක්ටරි ෆ්‍රෙෂ් කන්ඩිෂන් එක යටතේම කර්මාන්ත ශාලාවෙන් එළියට දාපු තත්වයේම ආහාරය ගෙනියන්න පුළුවන් නම් ඊටාම හොඳ ඇසුරුමක් වෙනවා. දෙවෙනි එක තමයි පසුවස්සුණු හානි වළක්වා ගැනීමට. මේ කතා කරන්නේ කර්මාන්ත ශාලාවකින් දාන ආහාරයක් නෙවෙයි, වගා බිමෙන් ගත්ත අස්වැන්න. සමහර ආහාර වර්ග තියෙනවා කර්මාන්ත ශාලාව හරහා ගමන් කරන්නේ නැහැ. කෙලින්ම වගා බිමේ ඉඳලා පාරිභෝගිකයා දක්වා ළඟා වෙනවා. වගා බිමෙන් ලබා ගන්න දේවල් ආහාර වගේම අස්වනු වෙනවා. යම් භෝගයක මේ අස්වැන්න නෙලව්වාට පස්සේ වෙන්න පුළුවන් හානි තියෙනවා නම් ඒවට අපි කියනවා පසු අස්වනු හානි හෙවත් post harvest losses කියලා. මෙතන ඉඳලා මෙතනට එනකොට පියවර ගණනාවක් පහු කරනවා. අස්වනු නෙලීම, ගොඩ ගැසීම හෙවත් ඇසිරීම, සැකසීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, තොග වෙළඳාම්, සිල්ලර වෙළඳාම්, ප්‍රදර්ශනය කිරීම ආදී වශයෙන් මේ ශ්‍රේණි කිරීම ආදී වශයෙන් මේ විවිධ පියවර ඔස්සේ මේකේ තියෙන ගුණාත්මය හානි වෙන්න පුළුවන්. අන්න ඒ හානි වලට අපි කියනවා ළමයි පසු අස්වනු හානි කියලා. ඒ හානි වලට අපි කියනවා පසු අස්වනු හානි කියලා. ළමයි මේ හානි වල දෙපැත්තක් තියෙනවා. සමහර වෙලාවට මේ හානි මගින් අස්වැන්නේ ක්වොලිටි එක හෙවත් ගුණාත්මය හානි වෙනවා. ඒවට අපි කියනවා ගුණාත්මක හානි කියලා. අනික් පැත්තෙන් අස්වැන්නේ ක්වොන්ටිටි එක හෙවත් ප්‍රමාණය හෙවත් ස්කන්ධය හෝ පරිමාව වාගේ දේවල් හානි වෙනවා. ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක හානි කියලා. ළමයි දැනගන්න මේක අස්වැන්නක් නම් ඒක ගොවි බිමේ ඉඳලා පාරිභෝගිකයා වෙත ගමන් කරද්දී මේ අස්වැන්න නෙළුවාට පස්සේ වන හානි හෙවත් පසුවස්සුණු හානි වළක්වා ගන්න මේ ඇසුරුමට පුළුවන් වෙන්න ඕන. අනික තමයි ආහාරයක් ඇසුරුම් කරන්නේ මගින් පාරිභෝගිකයාට පහසුවක් ලැබෙන්න ඕන. ඒ වගේම එයාගේ කාලය ඉතුරු වෙන්න ඕන. පාරිභෝගිකයාට දැන් ඇසුරුම් කරපු ආහාරයක් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට එයාගේ කාලය ඉතුරු වෙනවා. ඒ වගේම එයාට පහසුවක් ලැබෙන්න ඕන. මම නිකන් උදාහරණයක් කියන්නම්. දැන් ওই වෙළඳපොලේ තියෙනවා අර ගැටෝ කියන වර්ගයේ කේක්. මේවා බොහොම මාංශලයි. මේවා නිකන් බ්‍රවුන් පේපර් බෑග් එක දාලා දුන්නොත් එහෙනම් බස් එකේ යද්දි ඔක්කොම අර උඩ තියෙන ටොපින් එක ගෑවෙනවා මේ බ්‍රවුන් පේපර් බෑග් එක. ඊට පස්සේ ඒක අහක දාන්න වෙනවා. මේක වළක්වන්න දැන් ඔබ දැකලා තියෙනවා මේ කේක් ආදී අසුරන්න තියෙනවා ළමයෝ නිකන් මේ වගේ බෑග් වර්ගයක් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඔන්න ඔය වගේ නිකන් තියෙනවා ඔහොම බෑග් වර්ගයක්. කේක් දාලා දෙන්නේ මේකේ තමයි. මෙහෙම දාලා මෙහෙම ලණුවක් වගේ දාලා ඔහොම තියෙන්නේ. මේකට තමයි අපි කේක් එක දාගන්නේ. එතකොට කේක් එක මෙහෙම ඇතුලේ දාගත්තාම ඒක මුකුත් හානියකින් තොරව අපට ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් මේක පාරිභෝගිකයාට පහසුයි. අනික් අතට ඔහුගේ කාලය පිරිමසා ගන්න පුළුවන්. ඔහුට මේක පහසුවෙන් ගෙනියන්න පුළුවන්. අඩුම ගානේ මේ සෙනග නැති බස් එනකම් බල බල ඉන්න ඕනෙත් නෑ. ඕන බස් එක අරන් ගිහින්. එහෙම ගැටලුවක් නෑ. ඒකත් හොඳ ඇසුරුමක තියෙන ලක්ෂණයක් නැත්නම් ඇසුරුම් කරණයෙන් ලැබෙන වාසියක් නැත්නම් වැදගත්කමක්. තව එකක් තමයි ළමයෝ ආහාරයේ ශුද්ධ පරිසරය හා බාහිර පරිසරය අතර ද්‍රව්‍ය හුවමාරුවට බාධා වෙන්න ඕන. ඇසුරුම් කරණය මගින්. ඒක වැදගත්කමක්. හිතන්නකෝ මේ තියෙන ළමයි ආහාර ඇසුරුමක් කියලා. මොකක් හරි ආහාර ඇසුරුමක්. බෑග් එකක් හරි මොකක් හරි ඇසුරුමක්. මෙන්න තියෙනවා ළමයි ආහාරය. මෙන්න තියෙනවා ආහාරය.
කේක් එකක් හරි මොකක් හරි හොට් ඩොග් එකක් හරි මොකක් හරි බර්ගර් එකක් හරි මෙන්න ආහාරය. දැන් මේ ආහාරය හා ඇසුරුම අතර තියෙන පරිසරයට අපි කියනවා ශුද්ධ පරිසරය කියලා. ආහාරයයි ඇසුරුමයි අතර තියෙන පරිසරයට අපි කියනවා ළමයි ශුද්ධ පරිසරය කියලා. ඒකට සාපේක්ෂව මේ ඇසුරුමෙන් එළිය තියෙන පරිසරයක්. ඒකට අපි කියනවා මහා පරිසරය කියලා. මෙන්න මේ හරිය තියෙන පරිසරයට අපි කියනවා මහා පරිසරය කියලා. මේ ඇසුරුම් කරන්නේ තියෙන එක වැදගත්කමක් තමයි මේ ඇසුරුම හා ආහාරය අතර තියෙන සීමිත පරිසරයේ හෙවත් ශුද්ධ පරිසරයේ හා ඇසුරුමෙන් බාහිර තියෙන පරිසරයේ හෙවත් මහා පරිසරයේ අතර යම් යම් ද්‍රව්‍ය තොරතුරු ද්‍රව්‍ය හුවමාරු වීමට බාධා කරනවා. දැන් උදාහරණයක් වශයෙන් මේකෙන් මේකට තෙතමනේ යන්න පුළුවන්, මේකෙන් මේකට ශුද්ධ ජීවීන් යන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාවන්ට බාධා කරනවා. අනික තමයි අපට ඇසුරුම් යොදාගෙන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණවලින් ආහාර ඉදිරිපත් කරන්න පුළුවන්. අපි කවුරුත් අහලා තියෙනවා නේද ළමයි සැෂේ පැකට්ටු ගැන? දැන් සෝස් පවා කවුරු හරි කෙනෙක් කඩේකට ගියොත් එහෙම එක මොකක් හරි ආහාරයක් අපි හිතමු බර්ගර් එකක් කනකොට යාට ඒකට හරියන කුඩා සැෂේ ප්‍රමාණයේ සෝස් පැකට්ටු තියෙනවා. ඉතින් පාරිභෝගිකයාට ගැළපෙන ප්‍රමාණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අනික තමයි නිෂ්පාදනයේ පෙනුම වෙනස් කරන්න පුළුවන්. ඇසුරුමකට පුළුවන් නිෂ්පාදනයේ සම්පූර්ණ පෙනුම වෙනස් කරලා පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න. ඒක නම් ඉතින් මාකටිං කියලා කියමු. ඒ වගේම ආහාර ඇසුරුම ආහාරය පිළිබඳ තොරතුරු ලබා දෙන sannivedana මාධ්‍යයක්. අපට පුළුවන් මේ ආහාර ඇසුරුම මත යම් යම් දේවල් මුද්‍රණය කරන්න. ඒ මගින් අපට පුළුවන් ආහාරය පිළිබඳ තොරතුරු සමාජයට ඉදිරිපත් කරන්න, පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරන්න ඇසුරුම මත මුද්‍රණය කරන්න. ඉතින් මෙන්න මේ වගේ වැදගත්කම් රාශියක් තියෙනවා ආහාර ඇසුරුමක් සතුව. එතකොට අපි හොඳ ඇසුරුමක් අපි ආහාර කර්මාන්තයක් පටන් ගන්නවා නම් අපිට හිතන්න පුළුවන් මොහොතක් අපි දැන් මේ ආහාරය අලෙවි කරන්නයි යන්නේ මේකට මොන වගේ ඇසුරුමක්ද අපි තෝරගන්නේ අපිට නිදහස තියෙනවා කැමති ආකාරයේ ඇසුරුම් යොදා ගන්න මොකද ඇසුරුම් වල විවිධත්වයක් තියෙනවා අපිට පුළුවන් අපේ ආහාර ව්‍යාපාරය පාරිභෝගිකයාට හිතකර ආකාරයෙන් පරිසරයට හිතකර ආකාරයෙන් මෙන්ම අපේ ආර්ථිකයට හිතකර ආකාරයෙන් කැමති ඇසුරුමකින් පවත්වාගෙන යන්න. අපි යෝජනා කරන්නේ නැහැ මේ කර්මාන්තය ආරම්භ කරලා වරින් වර ඇසුරුම් මාරු කරන එක හිත කරයි කියලා. එතකොට පාරිභෝගිකයා අපි කියන්නේ කැඩෙනවා කියලා. එයා හුරු වෙන, එයා බලාපොරොත්තු වෙන ඇසුරුමක් තියෙනවා. ඒක වෙනස් කළොත් එයාට මේ බ්‍රෑන්ඩ් එක ගැන තියෙන යම් යම් ෆැමිලියරිටි එක නැත්තම් එයාට සමීපතාවයේ බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා වරින් වර ඇසුරුම් මාරු කරන එක නිතර නිතර කළ යුතු දෙයක් නොවේ. මොකද ළමයි දැන් අපි මේක යටතේ මේ අලෙවිකරණය ගැන ගොඩක් කතා කරන්නේ නැහැ. ඔය අලෙවිකරණය යටතේ ඕනෑම අලෙවි සමාගමක් කරන දෙයක් තියෙනවා. පාරිභෝගිකයාගේ මනස තුල යම් යම් වර්ණ පවා ඉදිරිපත් කරනවා. යම් යම් සිම්බල්ස් පවා ඉදිරිපත් කරනවා. එතකොට පාරිභෝගිකයාගේ සිත තුළ ඒ සිම්බල් එකේ වර්ණය රැඳී පවතිනවා. ඒ මගින් මේගොල්ල පාරිභෝගිකයාගේ මනසේ එයා ගැන නැත්නම් ඒ ආයතනය හෝ ඒ කම්පැනියකේ නිෂ්පාදනය ගැන යම් මතකයක් රඳවනවා. දැන් යම් යම් නම් ගම් කියන්නේ නැහැ යම් යම් ආහාර වර්ගත් එක්ක ඔබට යම් යම් වර්ණ මතක් වෙනවා. මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක. ඉතින් අපි මේ වර්ණ ඒගොල්ල පවත්වා ගන්න දිගටම පාරිභෝගිකයා තුළ රැඳී ඉන්නේ. ඒක ඇසුරුමේ ස්වභාවය වර්ණ ආදී වෙනස් කරන්නේ නැහැ මාවට ගියා. හරිද? ඉතින් ඒ නිසා මෙතනත් ඒ වගේ තමයි පහසුවෙන් අපි මුලින් හොඳට හොයලා බලලා තමයි ඇසුරුමක් මොකක්ද කියලා තීරණය කරන්නේ. අපිට පහසුවෙන් සපයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊටාම දුර්ලභ වෙන්න බෑ. මොකද ව්‍යාපාරයක් වශයෙන් කරද්දී අපි ආහාර නිෂ්පාදනය කරලා ඇසුරුම් නැහැ කියලා අලෙවි කරගන්න බැරිනොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා. එහෙම වෙන්න බෑ. අපිට ෆ්‍රීලි අවේලබල් වෙන්න ඕනේ ඇසුරුම්. ඇසුරුම සීමා වුණයි කියලා නිෂ්පාදනය අලෙවි කිරීම සීමා වෙන්න බෑ.
දෙවෙනි එක තමයි ආහාරයට අහිතකර සාධක වලින් ආරක්ෂාවක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ලැබෙන්න ඕනේ. ඉබේම වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතෙන්දි කරන්නේ ඇත්තටම ඇසුරු මගින් අපි ආහාරය ආවරණය කරනවා ළමයි මේ විදිහට. මේක ඇතුලේ තමයි ආහාරය තියෙන්නේ. මෙහිදී බාහිර පරිසරයේ තියෙන විවිධ භෞතික සාධක, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, දූවිලි, ඒ වගේම රසායනික සාධක, විවිධ රසායන ද්‍රව්‍ය තියෙනවා. ජෛව සාධක, දිලීර බැක්ටීරියා ආදී ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ආහාරයට ආරක්ෂාව දෙන්න ඕන. මේක හසුරවන්න, පරිහරණය කරන්න, ගබඩා කරන්න පහසු වෙන්න. ඒ ලක්ෂණ වලට අනුව තමයි මේක සකස් කරලා තියෙන්නේ. අනික තමයි පරිහරණයෙන් පසු බැහැර කරාම පරිසරයට විශාල හානියක් වෙන්න හොඳ නැහැ. ඒක යටතේ අපි යෝජනා කරනවා පොලිතීන් භාවිතය අවම කරන්න කියලා. නමුත් මේ ප්‍රායෝගික පහසුව නිසා බොහෝ විට ආහාර ඇසුරු වශයෙන් සැලකිය යුතු පොලිතීන් ප්‍රමාණයක් පරිසරයට බැහැර වෙනවා. එහෙම නොවෙනවා නම් තමයි හොඳ. අනික තමයි නැවත භාවිතා කරන්න පුළුවන් නම් හෝ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් නම්. මම නිකමට කියන්නේ ඔබ දැකලා ඇති ළමයි සමහර වෙලාවට සමහර ඇසුරුම් වල මෙන්න මේ වාගේ සංකේත ගහලා මුද්‍රණය කරලා තියෙනවා. මිට සමාන සංකේත. මෙන්න මේ වගේ සංකේත. මේ වාගේ සංකේතයකින් දක්වන්නේ මේ ආහාර ඇසුරුම නැවත භාවිතා කරන්න පුළුවන් හෙවත් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කියන එකයි. අනික තමයි හොඳයි විශේෂයෙන්ම ආහාර ඇසුරුමක් නම් මේක ඇතුළ පේන එක විනිවිද පේන එක. ඒ මගින් අපිට පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙනවා. අනික තමයි ආහාරයේ භෞතික හැඩය පවත්වා ගැනීම. ඒකයි මම කිව්වේ කේක් දාන්න, ගැටෝ දාන්න යොදාගන්නේ මේ වගේ ටිකක් ඝන කඩදාසි වලින් හදපු බෑග් එකක්. මේ මගින් අපි තැන්පත් කරන කේක් එක මේක නම් මේ මගින් අපි තැන්පත් කරන මේ මගින් අපි මේක ඇතුලේ තැන්පත් කරන කේක් එක මේක නම් ඒ කේක් එකේ හැඩය පවත්වා ගන්නවා. බ්‍රවුන් පේපර් බෑග් එකක දැම්මොත් ඒක තැලෙනවා. ඒ නිසා ආහාරයේ ෆිසිකල් ෂේප් එක හෙවත් භෞතික හැඩය පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕන ඇසුරුවට. මෙහෙම ඉල්ලන් යන්න හදලා තියෙන්නේ ඒකයි. සිද්ධිය පැහැදිලි. ඊළඟට ඊටා වැදගත් දෙයක් තියෙනවා අපි යොදා ගන්න ඇසුරුම තෙතමනේ හා මේදයට ප්‍රතිරෝධී වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් මේද සහිත ආහාර ඇසුරුම් කරනකොට අර ඉටි ආලේප කරපු එකක් තමයි ගන්න. සාමාන්‍ය කඩදාසියක් ගන්නෙ නැහැ. එහෙම අර නිකන් පොලින් වඩේ හිම අරන් දාපුවාම ළමයෝ නිකන් ඔය එක්සයිස් කොළ වලින් හදපු බෑග් වල දැකලා තියෙනවාද? බෑග් එකේ නිකන් පිටපැත්තේ තෙල් පැල්ලම තියෙනවා. ඒක පාරිභෝගික ආකර්ෂණය අඩු කරනවා. ඒ නිසා තෙල් සහිත ආහාර අපි අසුරනවා නම් ඒකට යොදාගන්නේ මේදියට ප්‍රතිරෝධී මගින් පැල්ලම් ඇති වෙන්නේ නැති ඇසුරුම්. වැක්ස් කෝට් කරපුවා තමයි අපි ගන්න. ඒ වගේම තෙතමනේ සහිත ආහාර දානවා නම් ඒ තෙතමනෙන් ඒක මේ පොඟල ගිලා බහින්න බෑ, කඩා වැටෙන්න බෑ. ඒකට ප්‍රතිරෝධී වෙන්න ඕන. අනික තමයි සුවඳ හා වායුන්ට ප්‍රතිරෝධී වෙන්න ඕන. මේක හරහා සුවඳ හෝ වායුන් යන්න බෑ. මුද්‍රා කරපු බිස්කට් පැකට් එකක් එක්ක පොලිතීන් වලින් අපි හඳුන් කූරු පෙට්ටියක් ගෙනාවට එහෙම නැත්නම් බැරි වෙලාවත් ලාම්පු තෙල් ගාව තිබුණයි කියලා ඒ ගඳ ඇදලා ගන්න බෑ මේකට. මේක හරහා ඒක එන්න බෑ. අනික තමයි ඇසුරුම පහසුවෙන් විවෘත කරන්න පුළුවන් වෙන්නේ. ඇසුරුම විවෘත කරන්න අපහසු නම් පාරිභෝගිකයෝ එකපාරක් එක්ස්පීරියන්ස් කරනවා. මේක විවෘත කරගන්න බැරි වුණාම දෙවෙනි පාර ඒක ගන්නෙ. දැන් උදාහරණයක් වශයෙන් ඔය ඉස්සර කාලේ ටොෆීස් වලට මම මේ බාහිර දෙයක් කියන්නේ. ඉස්සර කාලේ ටොෆීස් සඳහා කළේ මොකක්ද? ටොෆී එක අරගෙන මේක නිකන් කොලයක ඔතනවා ළමයි මෙහෙම. මේ වගේ හතරස් කොලයක් කරන් ටොෆී එක ඔතනවා ඔහොම ඉතින්. ඔන්න ඔහොම නිකන්. ඔහොම ඔතනවා ඉතින්. මේක දිගැරලා ඉතින් ටොෆී එක කන්න පුළුවන්. එහෙම රවුන්ඩ් කරලා තියෙන්නේ. මේකට චෝදනාවක් එන්න පටන් ගත්තා මේක ASCII
විෂ බීජ යනවා. ඒ වගේම කුහුඹුවන් ආදී කියලා ටොෆි එක කනවා. ඒ වගේම තෙතමනේ යනවා මේක දිය වෙනවා. මේ වාගේ ප්‍රශ්න නිසා මොකද්ද වුනේ? පස්සේ මේ ටොෆි එකට ආවා මේ වාගේ මම මේ උදාහරණයක් කියන්නේ ඔය ආහාර කර්මාන්තයේ ඉන්න මහත්මයෙක් දවසක් පළ කළ මතයක්. බලන්න පොඩි දෙයකට වුණත් මිනිස්සු සංවේදී වෙන ආකාරය. මේකට ආවා එක්තරා ඇසුරුමක්. මේ ඇසුරුම සීල් කරලා තියෙන්නේ මේක ඇතුළේ තමයි ටොෆි එක තියෙන්නේ. මේකට කූඹි එන්නෙත් නැහැ, තෙතමනේ එන්නෙත් නැහැ. හැබැයි මේක විවෘත කරගන්න ටිකක් අමාරුයි. මේක ඉතින් කටින් කඩලා තමයි ගන්න. ප්‍රතිඵලය උනේ මොකක්ද? එතුමා දවසක් කියනවා මේකේ මාකට් එක ටිකක් අඩු වුණා. පස්සේ හොයලා බලනවා මොකද්ද ගැටලුව කියලා. මේක ඕපන් කරන්න ගියාම මිනිස්සු පොඩ්ඩක් ඩිස්කරේජ් වෙනවලු ඒකල හේතුව. පස්සේ එතුමා මේ යාන්ත්‍රණය වෙනස් කරලා පහසුවෙන් විවෘත කරන්න හැදුවලු. මෑත කාලේ ආවලු එක්තරා බීම වර්ගයක් ඔය අපි නිකන් කියන්නේ මේ කෝමාරිකා පානය. මේක ආවේ මේ වගේ ප්ලාස්ටික් බෝතලයක සීල් කරලාලු. මෙහෙම මූඩිය කරකවල අරින්න ඕන. එතකොට ලොකු ප්‍රශ්නයක් ආවලු මේ තව මහත්මයෙක් දවසක් ඔය රැස්වීමකදී අපි අහගෙන හිටියා මේ කෝමාරිකා පානයේ සහිත බෝතලේ විවෘත කරන්න වාරු. මේක හරි තදයිලු. ඊට පස්සේ මේ ගැන පැමිණෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ වහාම මේක මිනිස්සු මේ කටින් එහෙම අල්ලා විවෘත කරන්න උත්සාහ කරලා තිබුණලු. මේක විවෘත වෙන්නේ නැහැ. ෆ්‍රිජ් එකෙන් ගත්තාම මේක තෙතපින්ඩු තියෙන. මේව කරකවපුවාම විවෘත වෙනවා. ගොඩක් වෙලාවට මුදලාලි දිනවල පාරිභෝගිකයාට මහත්යන් මේක අරගෙන බොන්න කියලා අරගන්නේ නැහැ. මේ මගින් එකේ එතුමා කියනවා මේකේ අංකයක් තිබුණලු හොඳ වෙලාවට මේ අංකයට ඇමතුම් ආවලු. ඇවිල්ලා එක මහත්මයෙක් දවසක් කවලු මේ පානේ අලෙවි කරද්දි මේ සමග එහෙනම් දඬු අඬුවකුත් සපයන්න අපිට මේක විවෘත කරගන්න කියලා. මේ වගේ චෝද්‍ය මේ නිෂ්පාදකයෝ කියන අදහස්. ඒකට උත්තරයක් වශයෙන් මේගොල්ලෝ වහම මේක පහසෙන් ඕපන් කරන්න පුළුවන් විදිහට පොඩ්ඩක් මේකේ ව්‍යුහය වෙනස් කළා. ඉතින් මේ වාගේ යම් ආකාරවල ඇසුරුම විවෘත කිරීමේ ගැටලු තිබ්බොත් මොකද වෙන්නේ? පාරිභෝගිකයා මැලි වෙනවා. ඒ නිසා පහසුවෙන් විවෘත කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අලවියට බලපානවා. මොකද අපි මේ කතා කරන්නේ කෙලින්ම ඔබගේ උසස් පෙළ නිර්දේශයෙන් පස්සේ ඔබ යම් දවසක ව්‍යවසායකයෙක් වුණොත් ආහාර කර්මාන්තේ ළමයිනේ මේකේ ලොකු අවස්ථා තියෙනවා. ඔබ මේ වගේ දේවල් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. විභාගයේම නෙවෙයි. ඒ වගේම අවශ්‍ය වේලාවට විවෘත කරලා ආහාර කොටසක් පමණක් පරිභෝජනය කරලා නැවත වසා තැබීමේ හැකියාව තියෙනවා නම් වඩා හොඳ. ඔබ දැකලා ඇති සමහර පොලිතින් බෑග් වර්ග තියෙනවා. එක පැත්තක තියෙන ඝනකම් පොලිතින් එකක් පොඩි ග්‍රූ එකක් තියෙනවා. අනිත් පැත්තේ පොඩි ස්ටෙම් මේ තියන් දණ්ඩක් වගේ තියෙනවා. මේක විවෘත කරලා මේකට ආපහු මේ ග්‍රූ එකට මේක හිර කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පුළුවන් පාරිභෝගිකයෝ කැමති එකම ආහාරය නැවත නැවත පරිභෝජනය කරන්න පුළුවන්. අනික තමයි මේ ඇසුරුම උඩ නොයෙකුත් දේවල් මුද්‍රණය කරන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. එතකොට කෙලින්ම ඇසුරුම මගින්ම අපට ලේබල් අවශ්‍යතාවත් ඉටු වෙනවා. අනික තමයි මොනවා කළත් පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න ඕන. ඉතා හොඳ ගුණාත්මක ආහාරයක් ඔයා නිෂ්පාදනය කළත් ඇසුරුම සිත් ඇද ගන්න නැත්නම් අපෝ මේ වර්ණ හරි නෑ. මේකේ රූපය අලංකාර නෑ කියලා පාරිභෝගික ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අනික තමයි ළමයෝ ආහාර සමග ප්‍රතික්‍රියා කරන්න හොඳ නෑ. ටිකක් කල් ගියාම ආහාරය ඔක්සිකරණය වෙන්න, මුඩු වෙන්න, එහෙම නැත්නම් ඇඹුල් රස වෙන්න මේ ඇසුරුමත් එක්ක ප්‍රතික්‍රියා නොකරන ආකාරයේ ද්‍රව්‍ය තමයි යොදා ගන්න ඕනේ. මතකද? මේ දැනගන්න. අපට පුළුවන් ඇසුරුම් විවිධාකාර පදනම් මත වර්ග කරන්න. එකක් තමයි ඇසුරුමේ උපත හේවත් සම්භවයේ මත. කොහොමද ඇසුරුම ඇති වෙලා තියෙන්නේ? එක ඇසුරුම් වර්ගයකට අපි කියනවා සම්භවයේ මත ස්වභාවික නැත්නම් සාම්ප්‍රදායික ඇසුරුම් කියලා. මේවා ඈත අතීතයේ ඉඳලා ආහාර ඇසුරුම් කර්මාන්තය තුල භාවිතා වෙලා තියෙනවා. මොනවද ළමයෝ? බට කූඩ. ඒවා වී නැත්නම් ධාන්‍ය ගබඩා කරනවා. ඊළඟට අපි යොදා ගන්නවා කොළපත්. කොළපත් තුල අපට පුළුවන් මී පැණි එහෙම නැත්නම් දොදොල් ආදිය ගබඩා කරන්න. ඔබ අහලා තියෙනවා දොදොල් පට්ටේ කියලා තියෙනවා. කොළපතක් අරගෙන ඒක නවලා තමයි දොදොල් ගබඩා කරලා වහලා දාන්නේ. ඒ වගේම කෙසෙල් පරඬැල් යොදා ගන්නවා හකුරු සඳහා. ඒ වගේම හබර්ල කොළ යොදා ගන්නවා මස් එහෙම නැත්නම් මාළු ආදිය පැක් කරන්න.
පන් එහෙම නැත්නම් වැටකියාය පාවිච්චි කරනවා හකුරු ඇසිරීමට. හට්ටි යොදා ගන්නවා මීකිරි එහෙම නැත්නම් ඇඹුල් තියල් අසුරන්න. ලබු කැට යොදා ගන්නවා පැණි එහෙම නැත්නම් මී පැණි අසුරන්න. මේ උදාහරණ. ඒ වගේම ළමයෝ නවීන කාලේ ආපු ඇසුරුම් තියෙනවා. අපි කතා කළා දැන් සම්භවයේ මත සාම්ප්‍රදායික ඇසුරුම් ඒ වගේම නවීන ඇසුරුම්. මෑත කාලේ භාවිතයට ආවා වීදුරු යොදා ගන්නවා බීම වර්ග, ජෑම්, කෝඩියල්, සෝස්, චට්නි ආදී අසුරන්. ඒ වගේම ටින් ආලේපිත තහඩු යොදා ගන්නවා සිසිල් බීම නැත්නම් සැමන් අසුරන්. ඒ වගේම ඇලුමිනියම් යොදා ගන්නවා බීම කෑන් වලට. ඒ වගේම ඇලුමිනියම් පත්‍ර යොදා ගන්නවා චොක්ලට්, අයිස් ටොක්ස් ඔය අපි දැකලා තියෙනවා සමහර අර චිත්‍රපට ශාලාවල අලෙවි කරන්නේ. ඒ වගේම ආලේපිත ප්ලාස්ටික් පටල යොදා ගන්නවා ක්ෂණික බීම වර්ග, පුඩින් වර්ග ආදී ඇසිරීමට. ඒ වගේම සමහරු මේවැම් බෝතල් මුද්‍රා කරනවා ප්ලාස්ටික් පටල වලින්. ඒ වගේම අඩු ඝනත්ව පොලිතීන් යොදා ගන්නවා නැවුම් එළවලු පළතුරු වලට. වැඩි ඝනත්ව පොලිතීන් යොදා ගන්නවා බේකරි නිෂ්පාදන ඔය බනිස් පාන් ආදීට. පොලිතීන් නැත්නම් පොලි එතලින් යොදා ගන්නවා බිස්කට් පැකට් කරන්න. ඔය අපි කතා කළේ සම්භවයේ මත සාම්ප්‍රදායික ඇසුරුම නූතන හේවත් නවීන ඇසුරුම. ඒ වගේම පොලිස්ටර් මෙගා බෝතල යොදා ගන්නවා වතුර බෝතල් විදිහට. ත්‍රිත්ව ලැමිනේට් ඇසුරුම් යොදා ගන්නවා කිරිපිටි සඳහා. දැන් දෙවනුව අපිට පුළුවන් මේ ඇසුරුමේ තාක්ෂණික ලක්ෂණ ටෙක්නිකල් ක්වොලිටිස් මත වර්ග කරන්න. ඒ යටතේ අපිට හම්බ වෙනවා ඉස්සෙල්ලම ප්‍රාථමික ඇසුරුම්. ආහාරයට වහාම ආසන්නයේ ඉඳලා ආහාරය සමග ගැටෙන්නේ යා තමයි. තව එක්කෙනෙක් ඉන්නවා ද්විතීයික ඇසුරුම ආහාරයට පිටතින් තියෙන උදාහරණයක් ගන්න ළමයි. අපි කිරිපිටි පැකට් එකක් ගත්තාම ඔබ දැකලා තියෙනවා මේ කිරිපිටි පැකට් එකේ තියෙනවනේ ළමයෝ. මෙන්න මේ වාගේ ඔය කිව්ව ට්‍රිපල් ලැමිනේට් හෙවත් ත්‍රිත්ව ලැමිනේට් ඇසුරුමක්. මේ වගේ ඇලුමිනියම් පාට එකක් තියෙනවා. මේක ඇතුලේ තමයි කිරිපිටි ගබඩා කරලා තියෙන්නේ. මේක එතකොට ප්‍රාථමික ඇසුරුම. කිරිපිටි වලට වහාම ආසන්නේ ඒකේ ස්පර්ශ වෙවි තියෙනවා. ඊළඟට ඔයා මේක දානවා කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලේ. ඒ කාඩ්බෝඩ් පෙට්ටිය තුල ඒ කිරිපිටි වර්ගයේ වෙළඳ නාමය ආදී මුද්‍රණය කරලා තියෙනවා. මේක මොකක්ද එතකොට ළමයෝ? මේක කාඩ්බෝඩ් පෙට්ටිය ද්විතීයික ඇසුරුම වෙනවා. මේක තමයි ප්‍රාථමික ඇසුරුම. ආහාරයට වහාම ආසන්නයේ පිහිටා ඇති ආහාරය සමග ගැටෙමින් තියෙන ඇසුරුම ප්‍රාථමික ඇසුරුම වෙන අතර ප්‍රාථමික ඇසුරුමට පිටින් තියෙන ඇසුරුම ද්විතීයික ඇසුරුම වෙනවා කාඩ්බෝඩ් පෙට්ටිය. මේ ද්විතීයික ඇසුරුම බොහෝ විට තියෙන ළමයි මේ පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න. ප්‍රාථමික ඇසුරුම මගින් තමයි ඇත්තටම ආහාරය ආරක්ෂා කිරීමක් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක මගින් අමතර මුදලක් වැය වෙන එක විතරයි වෙන්නේ. තව වර්ගීකරණයක් තමයි ළමයෝ ඊළඟට හම්බ වෙනවා ප්‍රවාහන ඇසුරුම. ආහාර හානියකින් තොරව ප්‍රවාහනය කරන්නයි මේක යොදාගන්නේ. සමහරවිට අර කේක් දාන්න ගන්න කාඩ්බෝඩ් වලින් හදපු බෑග් එක උදාහරණයක් වෙන්න පුළුවන්. අනික තමයි පාරිභෝගික ඇසුරුම. කිසියම් ආහාරයක් පාරිභෝගිකව වෙත ළඟා වෙනකොට අලංකාරය සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ මේක තමයි. දැන් අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට සමහර ආපන ශාලාවල ගිහින් වාඩි වුණාම අපි පෙන්නවා මෙන්න මේ වර්ගයේ බර්ගර් එකක් දෙන්න කිව්වම අපි වාඩි වෙලා ඉන්නකොට ඒගොල්ලෝ ඒ බර්ගර් එක සකස් කරලා ඒක විශේෂ කඩදාසියකින් ඔතලා ඒක ඒගොල්ලන්ගේ නම එහෙම මුද්‍රණය කරලා අපිට ගෙනත් දෙනවා. එතකොට මේ මුද්‍රණය මගින් ඒගොල්ලෝ කිසියම් ආකාරයක ආරක්ෂාවක් දෙනවා ඇති. හැබැයි පාරිභෝගිකයාගේ ආකර්ෂණ නිකම්ම මේක බනිස් කිඩිය වගේ දෙනවට වඩා මේක ලස්සන ඇතුරුමක දාලා ඒගොල්ලන්ගේ ඒ නාමයේ මුද්‍රණය කරලා ටිකක් තුනි කඩදාසියක එහෙම දෙන්නේ ඒකටයි. ඒකට අපි කියනවා පාරිභෝගික ඇසුරුම කියලා. අනික තමයි රික්තක ඇසුරුම. ළමයි දැනගන්න ආහාරය හා ඇසුරුම අතර පොඩි අවකාශයක් තියාගන්නවා රික්තකයක් විදිහට. දැන් උදාහරණයක් ඔය ජෑම් බෝතල් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ජෑම් බෝතලයක
මෙහෙම තියෙනවා ජෑම් ඇසුරුම බෝතලේ හොම තියෙනවා. මේකට ඉතින් මූඩියක් මෙහෙම දාලා තියෙනවා ජෑම් තියෙනවා මෙන්න මේ මට්ටමේ පොඩි හිස් අවකාශයක් තියෙනවා. මේක ඇත්තටම මේකේ තියෙන වාතය ඉවත් කරලා ඒගොල්ලෝ මෙතන රික්තකයක් සකස් කරනවා. මේ රික්තකය සකස් කරන්න හේතුව තමයි මේකේ වාතය තිබුණොත් මේ වාතයේ සමහර ශුද්ධ ජීවීන් ඉඳලා හෙමින් හරි මේ ජෑම් නරක කරන්න බලපාන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට වැකියුම් පම්පේවත් රික්තක පම්පයක් පාවිච්චි කරලා මේකේ තියෙන වාතය ටික ගාලා ඇදලා දාපුවම මොකද වෙන්නේ? මෙතන ශුද්ධ ජීවීන්ට ඉන්න බෑ. ඒතර මේ වාගේ ජෑම් බෝතලයක් අපි මුල් වතාවට බොහොම අමාරුවෙන් තමයි විවෘත කරන්න වෙන්නේ. විවෘත කරද්දී බොක් ගාලා සද්දයක් එනවා. මොකද්ද මේ බොක් ගාලා එන සද්දේ? මේ රික්තකයට හුලම් පෙරෙනවා. එතකොට අන්න ඒවට අපි කියනවා ළමයෝ රික්තක ඇසුරුම් කියලා. ඊළඟට ජීවාණුහරිත ඇසුරුම් තියෙනවා. ආහාරය වෙනම ජීවාණුහරණය කරනවා ඇසුරුම වෙනම ජීවාණුහරණය කරලා තමයි පැක් කරන්නේ. ඔය කිරිපිටි ඇසුරීමට ගන්න ට්‍රිපල් ලැමිනේට් හෙවත් ත්‍රිත්ව ලැමිනේට් ඇසුරුම් වලට ඔය වැඩේ කරනවා. කිරිපිටි හදනකොට ඒක කොහොමත් අධික උෂ්ණත්වයට ලක් වෙලා ජීවාණුහරණය වෙනවා. ඇසුරුමත් වෙනම ජීවාණුහරණය කරනවා. ඒ වගේම අපි ඔය කිරි ද්‍රව කිරි අපි ඔය චොක්ලට් මිල්ක් වැනිලා මිල්ක් එකේ තියෙන ඒවා බෝතල් වල දාද්දි කලින් ගත්ත බෝතල් පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ. මේ දැනගන්න මේ අර ඔය අර මොනවද අර මිල්ක් තියෙන ලොකු ලීටර් භාගේ වගේ තියෙන අර චොක්ලට් මිල්ක් එකේ තියෙන. අපි ඒවා බීපුවාම හිස් බෝතලේ ඒගොල්ලෝ තියාගන්නවනේ. හිතන්න එපා ඒක විසික් කරනවායි කියලා. එහෙම විසික් කරන්නේ නැහැ. ඒවා අරන් ගිහිල්ලා මේ විශේෂ ක්‍රමයකට හොදනවා. සාමාන්‍ය විසිර නිකන් වතුර දාලා ගන්නේ විශේෂ ක්‍රමයකට හොදනවා. මොකද මේ කිරිනේ. මෙයා එක විෂ බීජයක් හරි තිබ්බොත් පාරිභෝගිකයාට ගැටලුවක්. ඒ හින්දා ඒවා විශේෂ අම්ල, භස්ම, විශේෂ ක්ලින්සිං කම්පවුන්ඩ් කියන ඒවා දාලා සෝදලා ජීවාණුහරණය කරලා නැත්තම් තාපයේ මගින් වේලලා තමයි ආපහු කිරි දාන්න පාවිච්චි කරන්නේ. සිද්ධිය පැහැදිලිද? ඔය පළතුරු බීම් වර්ගات එහෙම ඔය කඩවල ගොඩ ගහලා තියෙන නිකන් ස්ට්‍රෝ බටත් එක්ක ඌ අරන් ගිහලා බොහොම දියුණු විදියට සෝදනවා ඒගොල්ලෝ. ඒකට අපි කියනවා ජීවාණුහරිත ඇසුරුම කියලා. ඊළඟට තව එකක් තියෙනවා නවීන ඇසුරුම. මේ නවීන ඇසුරුම් කියන જાතිය මෑත කාලයේ ඉඳලා විවිධ අවශ්‍යතාවයන් වලට අවිල්ලා තියෙනවා බොහොම නවීන තාක්ෂණය යොදාගෙන. ඒ වගේම හැකිලෙන ඇසුරුම. ඇසුරුමේ තියෙන කෑම ගන්න ඒක අපිට අකුලන්න පුළුවන්. ඒ මගින් වැයවන ඉඩකඩ අඩු කරගන්න පුළුවන්. තාප ස්ථායී ඇසුරුම. තාපයට ලක් වුණාට හානි වෙන්නේ නැහැ. පරිසර මිතුරු ඇසුරුම. මේක පරිසරයට මුදා හැරියට විසිකලාට දැන් ඔය පන්කොළ වලින් හදපු නොයෙකුත් දැන් ඔය මගුල් ගෙවල් වලට ගන්න සමහර වෙඩින් කේක් දාලා තියෙනවා නිකන් පොඩි පන්කොළ පොඩි නිකන් හැඹිලි වගේ ඒවා. මේක මිලාදිකයි. හැබැයි ඉතින් මේක අලංකාරයි මේක විසිකලයි කියලා මේක දි รา පත් වෙනවනේ. පොලිතින් වගේ ගොඩක් කල් යන්නේ. පොලිතින් නම් දි รา පත් වෙන්නේම නැහැ. සමහර කඩදාසි වගේ කල් යන්නේ. මේක ටක් ගාලා දි รา පත් වෙනවා. ඒ වගේ වට කියත හැකි environmental friend packing කියලා. හැබැයි ලස්සනකුත් තියෙනවා ඉතින් මේක. ඊළඟට ඇසුරුමේ දැඩි බව මත වර්ග කරන්න පුළුවන්. සම්භවයේ මත, තාක්ෂණයේ මත තුන්වෙනි ක්‍රමය ඇසුරුමේ දැඩි බව මත අපිට හම්බ වෙනවා දෘಢ ඇසුරු. මේවා හරි තදයි. ආහාරයේ ගැටුනොත් එහෙම ආහාරයට යාන්ත්‍රික හානි වෙනවා. මොනවද? ප්ලාස්ටික්, වීදුරු, යකඩ. තව වර්ගයක් තියෙනවා අර්ධ දෘಢ ඇසුරුම. බාගෙටයි තද. ඇල්මීනියම්, කාඩ්බෝඩ් වර්ග, සමහර ප්ලාස්ටික් වර්ග. නම්‍යශීලී ඇසුරුම් තියෙනවා ටිකක් මෙලෙක් ප්ලාස්ටික්, ඒ වගේම කඩදාසි. ඒ වගේ දැඩි බව මත වර්ග කරන්නත් පුළුවන්. අපි මෙතෙක් කතා කළේ ආහාර ඇසුරුම් කිරීම ගැනයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ආහාර ලේබල් කිරීම. මේකට සමහරු කියයි ළමයෝ ෆුඩ් ලේබලින් නැත්නම් ලේබලින් of ෆුඩ් කියලා. මේකට සමහරු කියයි ඉතින් ලේබලින් of ෆුඩ් කියලා. ලේබලින් of ෆුඩ්. පාරිභෝගිකයාට ආහාර පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමට අන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අවශ්‍ය තොරතුරු නැත්නම් අවබෝධයක් ලබා දෙන එකයි. අදාළ කරුණු අන්තර්ගත ආහාර ඇසුරුමකට සම්බන්ධ කර
මුද්‍රිත සටහනකි. මේක මුද්‍රණය කරලා තියෙන පොඩි ඩොකියුමන්ට් එකක් නැත්නම් ලේඛනයක් ඇටච් කරලා තියෙනවා, සවි කරලා තියෙනවා කොහාටද? කලින් කතා කරපු ඇසුරුම් වලට. ළමයි දැනගන්න එහෙමනම් ආහාර ඇසුරුම් කිරීම හා ලේබල් කිරීම එකට යන්නේ. ඇසුරුමක් තමයි ලේබලේ දාලා තියෙන්නේ. මේක මුද්‍රිත සටහනක්. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? පාරිභෝගිකයාට මේ ආහාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දෙන්නයි. මෙන්න ආහාරවල නැත්නම් ආහාර ලේබල් වල තියෙන වැදගත්කම. පාරිභෝගික ආහාර ලේබල් එක කියවුවා නම් එයාට මේ ආහාරය සුදුසුද නුසුදුසුද කියන එක තීරණය කරන්න පුළුවන්. එයාට පුළුවන් ලේබල් එක කියවලා මේ ආහාරය හොඳ ආහාරයක්ද වටින එකක්ද මේකේ පෝෂණීයගේ මොකද ලේබලේ දාලා තියෙනවානේ අවබෝධයක් ගන්න පුළුවන්. මොනවද මේකේ තියෙන්නේ අන්තර්ගතය වටහා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ නිෂ්පාදනය තව නිෂ්පාදනයක් එක්ක සංසන්දනය කරන්න. මේ රාක්කෙන් ගත්ත එක සමාගමක ආහාරයක් මෙතනින් තව එකක් ගත්තා. මේක කොහොමද සංසන්දනය කරන්න පුළුවන්. කොහොමද මේ ආහාරය ගබඩා කරන්නේ, සකස් කරන්නේ, පරිහරණය කරන්නේ? ඉතින් මුද්‍රණය කරලා තියෙනවා මේ ආහාරය මෙහෙම මුලින්ම ජලයේ පොඟවලා ඊළඟට මෙහෙම තෙල් වලට දාලා මෙහෙම විනාඩි මෙච්චරක් පිස ගන්න. එහෙම තියෙනවා. අනික ආහාරයේ අලුත් පරණ බව, මිල මේකේ තියෙනවා මේ නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, අවම මිල ඒවම. ඊළඟට ආහාර පිළිබඳව විමසීම හා පැමිණිලි කරන්න. මේ ආහාරය හොඳ නැත්නම් ගන්නවා මේක හොඳ නැහැ. මේ ඔබගේ සමාගමෙන් ගත්ත මේ ආහාරය මේක නරක වෙලා නැත්නම් මේක මෙහිමයි. ආදී වශයෙන් චෝදනා කරන්න පුළුවන්. සමහර ආහාරවල තියෙනවා ළමයි ජාන විකිරණ නොකරපු බවට, එහෙම නැත්නම් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නොවන බවට, තහනම් රසකාරක යොදා නොගත් බවට සඳහන් කරන්නත් පුළුවන්. දැකලා ඇති ඔයගොල්ලෝ සමහර ආහාර ලේබල් වල මුද්‍රණය කරලා තියෙනවා ළමයි ආහාර වර්ගවල no MSG කියලා. දැනගන්න MSG කියන්නේ ළමයෝ මොනෝ සෝඩියම් ග්ලූකනේට් කියන එකයි. MSG මේක යොදා ගන්නවා ආහාර රසකාරකයක්. රසකාරකයක් කියන්නේ මේක මගින් කරන්නේ අපේ රසාංකුර උත්තේජනය කරලා ඇත්තටම ළමයෝ ආහාරයේ නැති රසයක් මතු කර පෙන්වනවා. එතකොට මේවා දාපුවාම අපි ඔය දැකලා තියෙනවද ළමයෝ කොත්ත රොටි ආදී හදන තැන්වල අර ඒ හදන මිනිස්සයා නිකන් මේ පොඩි කෝප්ප වගේ ඒවා නිකන් ලුණු වගේ දාගෙන තියෙනවා. කොත්ත රොටියට අමුද්‍රව්‍ය දාලා නිකන් පෝර ගහනවා වගේ මේ වහිනවා. එකක් ලුණු වෙන්න පුළුවන් අනික මෙන්න මේ જાතිය. සමහර කෙනා ලුණු විතරක් දාන්න කියලා ඒ රොටි හදන මිනිස්සයාට කියනවා. මොකද මේවා දාපුවම රසය වැඩි වෙනවා. මිනිස්සු ඒ කඩේට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. හැබැයි යෝජනා වෙනවා මේවා පිළිකාකාරක කියලා. ඒක ලෝකේ සමහරවල් තහනම් කරලා තියෙනවා. ඉතින් ඒවා අඩංගු නැහැ කියලා, ජානමය හානිකර ද්‍රව්‍ය අඩංගු නැහැ කියලා ලේබල් එකේ මුද්‍රණය කරලා පාරිභෝගිකයා දැනුවත් කරන්න පුළුවන්. ඒතර පාරිභෝගිකයාත් ඒ ආහාරයේ වැඩිපුර ඉල්ලුම් කරනවා ළමයි. එහෙම වාසියක් තියෙනවා. අපි කිසියම් ආහාර ලේබලයක් ගත්තාම මෙන්න මේ දේවල් ඒ ආහාර ලේබල් එකේ තියෙන්න ඕන. මොනවද? ඉස්සෙල්ලම ආහාරයේ පොදු නම. common name එක. මේක භාෂා දෙකකින්වත් තියෙනවා. මේක බිස්කට් එකක්ද නැත්නම් පපඩම්ද නූඩල්ස්ද කේක්ද ඒක අච්චු ගහලා තියෙන්න ඕන. ඊළඟට නිෂ්පාදකයාගේ වෙළඳ නාමය. මේකට අපි කියනවා බ්‍රෑන්ඩ් නේම් එක කියලා. මේක තියෙන්න ඕන. හැබැයි ළමයෝ පාරිභෝගිකයා නොමග යවන්නේ නැති විදිහට. දැන් මම නිකන් කියන්නේ සමහර වෙලාවට ඔය ජනප්‍රිය හෝ දියුණු නිෂ්පාදන සමාගම් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ලෝගෝ එකට සමාන ඒකේ අකුරු පොඩ්ඩක් එහා මෙහා කරලා ව්‍යාජ විදිහට ඊට සමානව ආහාර ඇසුරුම් හදනවා. ඒ මොකද්ද කරන්න හදන්නේ? අර වෙනත් ආයතනයක කීර්ති නාමයෙන් තමන්ගේ අලෙවි කරගන්න. ඒ වාගේ දේවල් නොකළ යුතු වෙනවා.
සමහර වෙලාවට ඒකට විරුද්ධව නඩු මගින් යන්න බැරුව ඇති. නමුත් ඒ මගින් මේක අපි කියනවා ethical නෑ. that is not ethical. ඒක ආචාර ධර්ම වලට පටහැනි නැත්නම් unethical දෙයක් කියනවා. මේක තියෙනවා මේක නිපදවන එක්කෙනාගේ නම ලිපිනය ඊමේල් ඇඩ්‍රස් එක තියෙන්න ඕන. ඊළඟට මේක හදන එක්කෙනා එක්කෙනෙක් බෙදා හරින්න තව එක්කෙනෙක් නම් දැනගන්න අපේ රටේ තියෙනවා වෙනම ආහාර බෙදා හරින සමාගම්. ඒගොල්ලෝ හදන්නේ නැහැ. නිෂ්පාදකයාගෙන් ආහාර අරගෙන කොමිස් මුදලක් තියාගෙන බෙදා හරිනවා. එහෙම කෙනෙක් ඉන්නවනම් එයාගේ නම ලිපිනය ඊමේල් ලිපිනය. සමහර ආහාර වර්ග උදාහරණ කිරිපිටි පිට රටින් ගෙන්නලා මේ රීපැක් කරනවා. හෙවත් මේ ආපහු අසුරනවා. එහෙනම් එයාගේ නම ලිපිනය ඊමේල් ලිපිනය. ඊළඟට මොනවද තියෙන දේවල්? තියෙන දේවල් දක්වන්නේ අර ඇල්ෆබෙටිකල් ඕඩර් එකට නෙවෙයි සංයුතියේ අවරෝහණ පිළිවෙලට. වැඩිපුරම තියෙන එක්කෙනා ඉස්සරලා වැඩිම ප්‍රමාණයක් ඊළඟට අඩංගු එක්කෙනා ඊළඟට ආදී වශයෙන් සංයුතිය අඩුවන විදිහට තමයි ආහාරයක අන්තර්ගතයේ කන්ටෙන්ට් එක අපි ඉදිරිපත් කරන්නේ. ඊළඟට උපරිම සිල්ලර මිල මේක කීයක් වෙනවද? ඊළඟට ශුද්ධ අන්තර්ගතය මේකේ ප්‍රමාණය කොච්චරද? මේක ස්කන්ධයක් විදිහට හරි පරිමාවක් විදිහට හරි දක්වන්න පුළුවන්. කවද්ද හදවුවේ නිෂ්පාදිත දිනය? කවද්ද එක්ස්පයර් වෙන්නේ? කල් ඉක්ුත් වීමේ දිනය. මේකට කල් තබා ගන්න ද්‍රව්‍ය ප්‍රිසර්වේටිව්ස් දාලාද නැද්ද? ආහාර ආකලන කියන්නේ පෝෂණීය නොවන ද්‍රව්‍ය, රසකාරක, වර්ණකාරක, එන්සයිම, ස්වාද එකතු කළා නම් ඒවා එකතු කිරීම සම්බන්ධ තියෙනවා ජාත්‍යන්තර නාමකරණ අංක පිළිවෙලක් ඒක තියෙන්න ඕන. භාවිතය හා ගබඩා කරන්නේ කොහොමද? ළමයි ඔය ආහාර හදන්නේ තොග විදිහට. ඒක තියෙන්න ඕන. ඊළඟට මේක මුලින් ඇසුරුම් කරලා ආය ඇසුරුම් කළා නම් යලි ඇසුරුම් දිනේ. මේ වගේ තොරතුරු දක්වලා තියෙන්න ඕන ආහාර ඇසුරුම් ලේබලේ. අනික තමයි අඩංගු සංඝටක මොන දේවල්ද තියෙන්නේ කියන්නේ අමුද්‍රව්‍ය වලට අමතරව මේකට ප්‍රිසර්වේටිව්ස් දැම්මද වර්ණකාරක දැම්මද ආනයනික නම් පිටරටින් ගෙනාව නම් කොහෙන්ද ගෙනාවේ ප්‍රමිතියක් නිශ්චිතව නියම කළ ආහාරයක් නම් විශේෂයෙන් ලදරු ආහාර ඒ ප්‍රමිතියෙන් බැහැර දේවල් දාලා නැහැ කියලා ප්‍රකාශයක් තියෙන්න ඕන. තමන් කැමති නම් පුළුවන් අංක නැත්නම් ප්‍රමිති අංක දක්වන්න අපි මෙන්න මේ SLS නැත්නම් ISO මේ අංක දිනාගෙන තියෙනවා. ඒ වගේම මේ ආහාරයට අපිට මේම සම්මාන හම්බ වෙලා තියෙනවා. මේක විකරණ ප්‍රතිකාර විකිරණ රේඩියේෂන් වලින් ප්‍රතිකාර කරලා තියෙනවා නම් ඒක මුද්‍රණය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඥානමය විකරණය කරන ද්‍රව්‍ය දාලා තියෙනවා නම් ඒවා විකුණන්න අනුමැතිය ලැබිලා තියෙනවා කියලා සාමාන්‍යයෙන් ලංකාවේ අලෙවි කරන්නේ නැහැ. ආහාර ඇසුරුම් කිරීම හා ලේබල් සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන දෙන්න ළමයෝ 1980 අංක 26 දරන ආහාර පනත ෆුඩ් ඇක්ට් එක මගින් තමයි නඩු දාන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් මේකේ මිල සම්බන්ධයෙන් දාලා නැත්නම් එයාට විරුද්ධව නඩු දාන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මගින්. එහෙම එකම ලේබලේ මිල ගැන කියලා නැත්තම් මේගොල්ලෝ නඩු දාන්නේ අනික් දේවල් ගැන මේ පනත යටතේ නඩු දානවා. අපි කතා කළේ ආහාර ඇසුරුම් කරණය හා ආහාර ලේබල් කරණය කියන එකයි. අපි කතා කළා ආහාර ඇසුරුමක් කියන්නේ කවුද? ආහාර ලේබලයක් කියන්නේ කවුද? මේවා වැදගත්කම් මේවායේ තාක්ෂණික තොරතුරු තමයි අපි කතා කළේ. එහෙනම් දරුවනේ ඒ සමග මේ පාඩම අපි මෙතනින් නිමා කරනවා. යලිත් මෙබඳුම පාඩමකින් ඔබ හා සමග හමු වෙන්නයි අපේ බලාපොරොත්තුව. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියමින් අපි මේ පාඩම මෙතනින් නිමා කරනවා. දරුවනේ ආයුබෝවන්.